අයිබෝන් ඔබට සෝදායි උදැසනක්. ඔබ හොඳින්ද? ඔබ පරිස්සමෙන් ඉන්නවාද? හැමදාම පරිස්සම ගැන මතක් කළා. ඔබ ගැන අහලා අපි ආරම්භ කරමු ස්වර්ණවාහිනී පත්තරේ. ග්‍රාම සේවා වසම් දෙකක් උදකලා කර තිබෙනවා. එක කියලාම පටන් ගත්තොත් හොඳයි. අද උදෑසන සිට නෝරෙලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ පණන් ගම්මන ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලයේ සුපත්‍රා ලංකා මාවත මේ මොහොතේ සිට හුදකලා කරන බව යුදා මුදාපුත්තුමන් සඳහන් කර සිටියා. නැවත කියන්නද? නෝරෙලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ පණන් ගම්මන ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලයේ සුපත්‍රා ලංකා මාවත හුදකලා කරන බව යුදා මුදාපුත්වරයා දැනුම් දී සිටියා. අපි ඒක ආරම්භයෙන් කියනවා live at 8 කෙටි පණිවිඩ සේවාව ඔබ සක්‍රිය කරගෙනද තියෙන්නේ. එහෙනම් ඔබට පණිවිඩය ලැබිලා ඇති. සක්‍රිය කරගෙන නැත්නම් ඉක්මනින් සක්‍රිය කරගන්න කියලා මතක් කරනවා. හරි. අද ආරම්භ කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රකාශයකින් ආසාදිතයන් වැඩි වුණොත් පළාත් අතර සංචරණ සීමා පනවනවා. භක්ති ධර්මප්‍රිය රක්ෂණ ශ්‍රියන්ත එක්කලියන්. කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පළාත් අතර සංචරණ සීමා පැනවීමට වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරනවා. මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් බොහෝ ග්‍රාම නිලධාරී වසම් සහ පොලිස් බල ප්‍රදේශ හුදකලා කර තිබෙනවා. එසේම සෞඛ්‍ය බලධාරීන් ප්‍රාදේශීය ලේකම්වරුන් පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක සමාජිකයන් ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පුද්ගලයන් කොරෝනා වැළඳීම නිසා ජනතාවට සේවා සැපීම ගැටලු මතුවලා තිබෙනවා. ඒ සේවා සපයන කණ්ඩායම් වලටත් කොරෝනා වැළඳීම නිසා ඇතැම් පාර්ශවයන්ට සේවා සැපීමේ ගැටලු මතුවලා තියෙනවා. මහජනතාව වගකීම් විරහිත කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍යාංශ වෙතින් ගිලිහී යාමේ තත්ත්වයක් උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ කිව්වා කියලත් මේකේ දාලා තියෙනවා. PHI වරුන්ගේ අනුතර ඇඟවීමක් තවත් පත්තරයක තියෙනවා. මම එතකොට ඒ ගැනත් ඔයගලන්ට කියන්න සූදානම් වෙනවා. ආසාදිතයන් වැඩි වුණොත් පළාත් අතර සංචරණ සීමා පනවනවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. අවශ්‍ය ක්‍රියාමාර්ග අවශ්‍ය පියවර අවශ්‍ය වෙලාවටම ගත්තොත් අපිට මේ තත්ත්වය පාලනය කරගන්නට පුළුවන්කම ලැබේවි. ඊළඟට අද මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය සෞඛ්‍ය නීති රීති වලට පටහැනිව මගීන් ගෙන යන බස් කුලීරිය ත්‍රිරෝද රථ අත්අඩංගුවට කීර්ති මෙන්ඩිස් ලියන සියලු පොලිසිවලට පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක් අධිකරණයෙන් මෙහා ගැළවිල්ලක් නැහැ. වැඩිදුර වාර්තාවේ එහෙමත් දාලා තියෙනවා. ආසන ගණන්ට වඩා වැඩිපුර මගීන් ගෙන යන බස් රථ හා දෙදිනෙකට වඩා මගීන් රැගෙන යන කුලී රථ හා ත්‍රිරෝද රථ වහා පොලිස් භාරයට ගන්නා ලෙස පොලිස් මූලස්ථානයේ දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථානවලට නියෝග නිකුත් කළා. එමෙන්ම පොලිස් භාරයට ගන්නා කුලී රථ හා බස් රථ කිසිදු හේතුවක් මත මුදා නොහරින ලෙසත් එම රථ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් පොලිස් මූලස්ථානයේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා අදාළ කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ටද චක්‍රලේඛයක් මගින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා කියලයි දාලා තියෙන්නේ. ඔන්න බස් රථ දාවකේනේ කුලී රථ දාවකේනේ ඔබට මතක් කිරීම බස් කුලීරිය ත්‍රිරෝදරය අත්අඩංගුවට ගන්නවා සෞඛ්‍ය නීති රීති වලට පටහැනිව මගින් ගෙනිච්චොත් අධිකරණයෙන් මෙහා ගැළවිල්ලක් නැහැ කියලා තමයි වැඩිපුර කියන්නේ. අර එක කතාවක් කියන අතරේ මම ඔබට තවත් කතාවක් කිව්වා PHI වරුන්ගේ අනතුරු ඇඟවීමක් අද තියෙනවා ඒක කියන්නම් කියලා. මේ ගණ්ඩ හදන්නේ මව්බිම් පත්තරේ. PHI සංගමයෙන් කොවිඩ් ගැන රතු එලි හලාවත ප්‍රසාද් ලියන රෝගීන් වාර්තා වීම 70%කින් ඉහළට අපේ රාජකාරිවලට ඇඟිලි ගැසීම් එපා කියලා ඒගොල්ලෝ කියනවා. මේ වන විට රෝගීන් වාර්තා වීම 70%කින් වැඩි වෙලා තියෙනවා. රෝගීන් සංඛ්‍යාව පාලනය නොකළොත් ඉදිරියේදී ඔක්සිජන් දැඩි සත්කාර ඒකක හා ඖෂධවල හිඟයක් ඇති වෙන්න පුළුවන් යයි වාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ කියනවා. මේ වන විට දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යාම නිසා රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරීමේදී බරපතල ගැටලු වලට මුහුණ දීමට සිදුවන බවත් උපුල් රෝහණ කියනවා. පසුගියදා පිළියන්දල ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය පිළිබඳව උපුල් රෝහණ මෙහිදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් දේශපාලකයන් ඔවුන්ට බලපෑම් නොකළ යුතු බවයි. පිළියන්දල තත්ත්ව ගැන වෙනම කතා කරමු. අද පත්තර වාර්තා කරලා තියෙනවා.
මේ නිසා බිම් මට්ටමේ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කලකිරීමට ලක් වෙලා ඉන්නේ. ඔවුන් ඉදිරියේදී කොවිඩ් පාලන ක්‍රියාවලිය තවදුරටත් සිදු කරයිද යන්න ගැටලුවක් අපට තිබෙනවා. හුදකලා කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය හැර වෙනත් කිසිදු දේශපාලන අධිකාරියට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. පසුගිය කාලයේ පුරාවටම කොවිඩ් පාලනය සම්බන්ධයෙන් අපට දේශපාලකයන් සමාජ ක්‍රියාකාරීන් වගේම සාමාන්‍ය පුරවැසියනුත් බලපෑම් එල්ල කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. හලාවත පැවති මාධ්‍ය හමුවකදී මෙන්න මේ කතාව මම අර පිළියන්දල කතාව ඇදලා ගන්නම්. එතකොට එදී අපි කතා කරන්න උත්සාහ දරමු. ආණ්ඩුවේ බලධරයේනි කොයි හරි ඉන්න දේශපාලඥයෙක් ඇඟිලි ගහන්න එනවා නම් මේ සෞඛ්‍ය නිලධාරීන්ගේ තීන්දුව తీරන වලට පැත්තක ඉඳන් ඉස්සෙල්ලා ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරලා ඉන්න. රටේ පුරවැසියන් ආ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරද්දී ආදර්ශයක් දෙන්නේ ඒ වගේ ඇඟිලි ගහන්න එන අයට නීතිය ක්‍රියාත්මක කළා. හරි ඒ ගැන කතා කරන්න වෙලාවක් තියෙනවා. අපි එතරදී ඒ ගැන කතා කරමු. ඊට පස්සේ ඊළඟ සටහනට අවධානය යොමු කරන්න හදන්නේ මේකත් හරි වැදගත්. විශේෂඥ දැනුම නැති අය මාධ්‍යයට කතා කිරීම අනතුරක්. ජේ.ටී.ඩී. සිල්වා අනුරාධා හේරත් වාර්තාවගේ COVID-19 වසංගතය ගැන විශේෂඥ දැනුම නැති පුද්ගලයන් මාධ්‍ය තුල කතා කිරීම විශාල අනතුරක් බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීණී ආචාර්ය හරිනි අමරසූරිය කියනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී ඇය මේ බව පැවසූ අතර මන්ත්‍රීවරිය අවධාරණය කළේ කොවිඩ් වසංගතයේ පාලනයට ව්‍යුහාත්මක හා විද්‍යාත්මක සැලැස්මක් ඉදිරි සති දෙක තුන තුළ සැකසිය යුතු බවත් ඊට වෛද්‍යවරුන්ගේ නායකත්වයේ අවශ්‍ය බවත් කියලා වැඩිදුරටත් සඳහන් කිරීමක් කළා තියෙනවා. ඉතා වටින අදහසක්. යම් හේකින් විශේෂඥ දැනුම නැති අයව දෙන්න එපා මාධ්‍යයට අදහස් පළ කිරීම සඳහා ඒක විශේෂයෙන් අපි මතක් කරලා සිටිමු. ඒ අතරේ අපේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරගේ කතාවක් මම ගන්නවා ලංකාදීපෙන්. දඹුල්ල ආර්ථිකය මර්මස්ථානයක්. ජනතාව රැස්වන තැන් විවෘත කිරීම අවදානම්. නිමන්ති රණසිංහලියයි. ජනතාව බහුලව ගැවසෙන ආර්ථික මධ්‍යස්ථාන වැනි ස්ථාන මේ අවස්ථාවේදී විවෘත වූහොත් රට පුරා ශීඝ්‍රයෙන් කොවිඩ් පැතිරීමේ අවදානමක් ඇතැයි වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කියන්නේ දිවයිනේ නන්දෙසින්ම පැමිණෙන ජනතාව ගැවසෙන ස්ථානයක්. කොරෝනා ව්‍යාප්තියේ වේගවත්ම අවස්ථාවේදී ඒවා විවෘත වූහොත් වෛරසය පැතිරීමේ අවදානම වැළැක්විය නොහැකි බවත් වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා තියෙනවා. එහෙම දඹුල්ල ආර්ථිකය ගැන කියලා තියෙනවා මේ දවස්වල සෑහෙන දඹුල්ල ආර්ථිකය ගැන කතා කරනවා. ඒකට එහෙමනම් මේ සෞඛ්‍ය අංශවල ප්‍රවීණයන්ගේ අදහස් ගන්න. ඒ අතරේ එළවලු ගොවියටත් වෙනත් ක්‍රමවේදයක් හදලා දෙන්න ඔවුන්ගේ පළදාව අරගෙන ඇවිල්ලා විකුණා ගැනීම වෙනදාම් කටයුතු කිරීම උදෙසා ඒවට ක්‍රම හදන්න. ඒ අතරේ ඊළඟට අද පත්තරයට යන්න සූදානම් වෙන්නේ. අද පත්තරේ ප්‍රධාන පිටුවේ වාර්තාවක් සපයනවා මුව ආවරණ නිසිලෙස නොපළඳින අයට එරෙහිවත් නිරෝධායන නීතිය ඉන්දික ඒවා විතරයි ලියන්නේ. මුව ආවරණ නොපළඳින පිරිස් වලට අමතරව මුව ආවරණ නිසිලෙස නොපළඳින පිරිස් වලට එරෙහිවද නිරෝධායන නීති රීති වලට අනුව කටයුතු කරන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරලා තියෙනවා. මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කරලා තියෙනවා. කොහෙටද මුව ආවරණය පළඳින්නේ? නිකටටද? කොහෙටද? හොඳයි. ඒ අතරේ ගර්භණී මාතාවන් පිළිබඳව අප කතා කළා. ඊයේද කොහෙද අපි ඊයේ හෝ පෙරේදා ප්‍රධානව ඒ කතාව පුටා ගත්තා. පරිස්සම්වන්න ඔබ නිවසටම වෙලා ඉන්න. එතකොට රාජකාරී කටයුතු වල නිරත වන ගර්භණී මව්වරු ඉන්නවා නම් ඒ රාජකාරී ස්ථානවලින් වැටුප්ද සහිතව ඔවුන්ට මේ මොහොතේ ගෙදරින්දන් වැඩ කිරීමේ අවස්ථාව සලසා දෙන්න. ඔවුන් අපි රැක ගන්න ඕනේ. කොවිඩ් ආසාදිත රාගම ගැබිනි මවක් මියයි ජයල තිස්සලියන්. COVID-19 වෛරස් ආසාදිතයෙක් බවට තහවුරු වූ ගැබිනි මවක ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති බව රාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත කුමාර සඳහන් කිරීමක් කළා තියෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාගම බටුවත්ත නාරංගොඩ පාළුව ප්‍රදේශයේ 45 හැවිරිදි ගැබිනි මවක් කියලායි කියන්නේ.
පරිසංගෙන් හැබැයි මේ දැන් අනියත බියක් තියාගන්න එපා. අනියත බිය හොඳ නෑ, ප්‍රතිශක්තිකරණයටත් නරකයි කියලායි ප්‍රවීණයන් විශේෂඥයන් අදහස් පළ කරන්නේ. අනිසි බියක් ගත්තම ප්‍රතිශක්තිකරණයක් දුර්වල වෙන්න පුළුවන් කියන කාරණාව සඳහන් කරනවා. කොහොම හරි ගර්භණී මාතාවන්ට මෙන්න මෙහෙම කතා කීපයක් ඊයේ කියනවා ඇහුණා. අපි දැක්කා ගර්භණී මව්වරුන්ට රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම ගර්භණී මව්වරුන්ට මේ රෝගය වැළඳුනාම වුන් සංකුලතාවයන් වලට මුහුණ දීමේ හැකියාව වැඩිපුර තියෙනවා. ඒ අනුව අපි ගර්භණී මව්වරුන් ආරක්ෂා කරගන්න ඕන. ගර්භණී මව්වරුන්ට රෝගය වැළඳීමෙන් වැළකීලා ඉන්න පුළුවන් විදියට කටයුතු කරන එක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. අපි අද දිනේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවම අද දවසේ 100කට ආසන්න ගර්භණී මව්වරුන් පිරිසක් රෝගීව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. සමහරු ටිකක් අසාධ්‍ය තත්වයෙන් සිටින මව්වරුන් කීප දෙනෙකුත් ඉන්නවා. තමන්ගේ ප්‍රදේශීය රෝගීන් ඉන්නකොට සමහරවිට බියවීමක් ඇති වෙන මට මේ රෝගය හැදෙන්න පුළුවන්, මට හැදුනොත් මගේ දරුවට හානියක් වේද කියන එක. අනිත් බියක් ඇති කරගත යුතු නෑ. ඔබ ඔබගේ මානසික සංවර්ධනයත් ඇති කරගන්න. අනියත බියක් ඇති කරගන්න එපා. ඒක විශේෂයෙන්ම සඳහන් කරනවා. හැබැයි පරිස්සම නැති කරගන්නත් එපා. හොඳේ. අපි අනාගත පරපුර රටට දායාද කරන ඒ මාතාවන් රැක ගැනීම වගකීමක් කොට සලකමු. අලුත් අවුරුදු පොකුර අර පෑලිය ගොඩ පොකුරනේ තිබ්බෙ මෙතෙක්ම වෙනකම්. අලුත් අවුරුදු පොකුර කියලා මේක දැන් හඳුන්වනවා. අලුත් අවුරුදු පොකුර 20875ක් ඉන්දික ඒවා විතරන ලියයි. ඒ වගේම ගණන් හිලව් ටික දානවා ඊයේ දිනේදී නව රෝගීන් 1897ක් කියලා. 1897ක් කියලා කියන්නේ අලුත් අවුරුදු පොකුරේ. ඒකට එකතු වෙන්න ඕනි 42ක් විදේශයන්හි සිට පැමිණි. ඒ අනුව මේ වන විට ඊයේ දවසේදී වාර්තා වුණු සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1939ක් දක්වා ඉහළ අගයක් ගන්නවා. ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1,17,529යි. ඊයේ වන විට තවත් විශේෂ දෙයක් වුණා. සුබ දෙයක්. ඒ තමයි සුව වුණු සංඛ්‍යාව ලක්ෂ පැන්නා. 1,75,000යි සුව වුණු සංඛ්‍යාව. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ඉතා ඉහළ ධාරිතාවක ඉන්නේ. 16,000 සීමාව ඉක්මවා යනවා. 16,720යි මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව. මේක අපේ රටේ හැටියට සුළුපටු ගාණක් නෙවෙයි. ඊයේ දවස් ඇතුළත වාර්තා වුණු මරණ සංඛ්‍යාව මේකට ඊට ඉස්සෙල්ල දවස්වල කීපයකුත් එකතු වෙන්නට ඇති. කොහමද ඊයේ තමයි ලේඛනයේ 14 දිනක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන්ම ඊයේ දවස වන විට. හරි, දැන් අපි හැරෙන්න හදන්නේ එන්නත් පැත්තට. හරි, ඉන්දියේ එන්නත දුන්නා. දෙවෙනි මාත්‍රාව දෙන්න ඉඩ තියා ගත්තද? ප්‍රශ්නේ මතුවෙනවා. ඊට අමතරව දැන් දෙවෙනි මාත්‍රාව ඒ දුන්න අයට දුන්නා නම් එක අණ්ඩායමක් පරිපූර්ණ වෙනවා. මං හැමතිස්සම පත්තරෙන් ඕක කියනවා. මේ අහන්නකෝ අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ ඉන්දියේ එන්නත දුන් ලක්ෂ 6කට දෙවන මාත්‍රාව දීම ගැටලුවක්. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියන්නේ දිනේෂ් සමරකෝන්ලියයි. COVID-19 ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළමු මාත්‍රාව ලබා දුන් 9,25,000ක පුද්ගලයන්ගෙන් ලක්ෂ 6කට දෙවෙනි මාත්‍රාව ලබා දීමේ ගැටලුවක් තිබෙන බවත් එය ලබා ගැනීම සඳහා ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඖෂධ නිෂ්පාදනයේ සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරනවා. ඒ අනුව දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 6ක් ලබා දීමට රජයක් ලෙස ගත හැකි සියලු උත්සාහයන් ගනිමින් තිබෙන බව COVID-19 අභියෝගය හමුවේ රට පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව දෙවන දිනටත් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සභාව කැළ තැබීමේ විවාදයේ පිළිතුරු කතාව කරමින් ඔහු කියනවා. මේ අතර චීන සයිනෝෆාර්ම් එන්නත් මෙරට සිටින චීන ජාතිකයන් 2500කට මාත්‍රා දෙකම ලබා දී ඇති බවත් ඉන් කිසිදු චීන ජාතිකයෙකුට අතුරු ආබාධ වාර්තා නොවූ බවත් අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. ඒ අනුව මෙරටට ලැබුණු සයිනෝෆාර්ම් එන්නත් ලබා දීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියට තමා දැනුම් දුන් බවත් අවශ්‍ය වූත් පවතින කමිටුවට අමතරව වෙනත් කමිටුවක් පත් කර ඒ අධ්‍යයන කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා තවත් කාරණා ගණනාවක් පිළිබඳව සඳහන් කළා කියලායි කියන්නේ. එතන කියනවා චීන ජාතිකයන්ට මේක මාත්‍රා දෙකම දුන්නා කියලා. ඔන්න ඕකනේ කළමනාකරණය කරගන්න ඕනේ කියලා පත්තරෙන් නිතරම අප සඳහන් කළේ කොච්චර කිව්වද? දැන් අර ඇස්ට්‍රාසෙනිකා ඒ වර්ගයේනේ. එතකොට පළමු මාත්‍රාව ගත්ත හැම දිනාටම දෙවන මාත්‍රාව ලබා දෙමු.
මෙන්න මේකට වැඩපිළිවෙලක් සකස් ගන්න. ඊළඟට ගේන එන්නත් දෙකට බෙදාගෙන තියාගන්න. මොකද එක් කණ්ඩායමකට දීලා ඔවුන්ට දෙවන මාත්‍රාව අදාළ කාල සීමාව තුළ ලබා නොදුන්නොත් ඇතිවන ප්‍රශ්න පිළිබඳව දැන කියා ගන්න. එතකොට ඊට පස්සේ අද ලංකාදීප පත්තරේ දානවා මෙන්න මෙහෙම කතාවක්. කොරෝනා එන්නත දෙවර්ගයකින් ගත හැකිද? වෛද්‍යාංශ විමර්ශනයක සුජිත් තේවාජූලිගේ ලියන. එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දීමේ හැකියාව ගැන සොයා බලන බව සෞඛ්‍යාංශ ප්‍රධානීන් කියනවා. මේ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව වෙනත් එන්නත් වර්ගයකින් ලබා දීමේ හැකියාව ගැනද සොයා බලනවා. පළමු මාත්‍රාව එක් එන්නත වර්ගයකින් දී දෙවැන්න වෙනත් එකකින් ලබා දීමට හැකියාව ඇද්දැයි සෙවීමට මේ දිනවල පරීක්ෂණ පැවැත්වෙන බව සුදත් සමරවීරත් කියලා තියෙනවා. එසේ ලබා දී හැකියි පරීක්ෂණවලදී තාවරුවොත් වෙනත් එන්නතක් ගෙනවිත් දෙවන මාත්‍රාව හැටියට ලබා දීමට හැකියාව තිබෙන බව ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. පළවෙනි එක ලැබෙනකොට පුද්ගලයන් ප්‍රමාණයට අනුව එක දෙකට බෙදාගෙන අදාළ කාල සීමාවන් වල දෙවන මාත්‍රාව ලබා දීම සඳහා වැඩපිළිවෙල හදලා තිබුණා නම් හොය ඉන්න ඕනේ දෙනේ දැන් හොයනවා එන්නත් දෙවර්ගයකින් දෙන්න පුළුවන්ද කියලා. මොකද අර පළමු මාත්‍රාව ලබා දුන්න අයගේ දෙවන මාත්‍රාව ලබා දීමේ කාලවකවානු කාඩ් එකේම ලකුණු කරලා තියෙනවා. බලන්න පළවෙනි මාත්‍රාව ගත්තා නම් ඒක ඇති. එතකොට එන්නතේ දෙවන මාත්‍රාව 1,39,000කට දුන්නා කියලා රංජන් කස්තුරි ලියනවා. චීන එන්නත චීනුන් 2930කට කියලායි මේකේ ගණන් හිලව් ටික දාලා තියෙන්නේ. ඔන්න වාර්තාව ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට කොරෝනාවෙන් බේරෙන්න සෞඛ්‍ය පුරුදු 3ක් ගැන රංජන් කස්තුරි ලියන. නව කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන හේයින් වෛරසය ආසාදනයෙන් වළක්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම 3ක් අනුගමනය කිරීම වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරනවා. අධික පිරිසක් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම, එකිනෙකා සමීපයේ සිට කතා බහ කරමින් හෝ ආහාර පාන ගැනීමෙන් වැළකී සිටීම සහ හොඳින් වාතාශ්‍රය නොලැබෙන ස්ථානයක රැඳී නොසිටීම මගින් කොවිඩ් ආසාදනය වීම බොහෝ දුරට නතර කරගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා. ඊට කරුණු තුනෙන් එකක් හෝ නොසලකා හැරීමෙන් වෛරසයේ වැළඳීමේ අවදානමක් තිබෙන බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ. අවස්ථා තුන මතකද අධික පිරිසක් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටින්න, එකිනෙකා සමීපයේ සිට කතා බහ කරමින් හෝ විශේෂයෙන් ආහාර ගැනීමෙන් වැළකී සිටින්න, හොඳින් වාතාශ්‍රය නොලැබෙන ස්ථානයක රැඳී නොසිටින්න කියලා මතක් කිරීම කළා තියෙනවා. මේ ඔබට කියන්නේ කොරෝනාවෙන් බේරෙන්න හොඳ සෞඛ්‍ය පුරුදු 3ක් ගැන. දැන් බලන්න පන්ති මේ ඉගෙන ගන්නකොට අධ්‍යාපන ලැබුණකොට පුංචි දරුවන්ට හොඳ සෞඛ්‍ය පිළිවෙත් කියලා දේවල් උගන්වනවා. දැන් ඒක රටටම උගන්වන්න ඕන මේ කොරෝනා කියන කතන්දරය ලෝකයට ආවට පස්සේ. හරි ඊළඟට කොහෙටද යන්නේ? තවත් කතා කීපයක් තියෙනවා ඕගොල්ලොත් එක්ක කතා කරන්න. යමු අපි දැන් පිළියන්දලට. පිළියන්දල දේශපාලක බලපෑම් ගැන පරීක්ෂණයක් සමන් ගමගේ ලියන්නේ. පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදකලා කිරීමෙන් පසුව තමන්ගේ අනුදැනුමකින් තොරව එක්වරම එම තත්ත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත විශේෂඥ කණ්ඩායමක් ඊයේ පිළියන්දල ප්‍රදේශයට ගොස් තිබුණා. ඇමති ගාමිණී ලොග්ගේ විසින් මෙසේ පිළියන්දල ප්‍රදේශයේ හුදකලා බව ඉවත් කිරීමට බලපෑම් කළ බවට ආందోලනාත්මක තත්ත්වයක් ඇතිව තිබෙදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආනල්ගේ ප්‍රධානත්වයෙන් යුතුව අදාළ විශේෂඥ කණ්ඩායම විමර්ශන ආරම්භ කර තිබෙනවා. එකපාරටම අපිත් නිවේදනය කළා ඒ උදකලා කිරීම පිළිබඳව. ඊට පස්සේ එකපාරටම නිවේදනය කරන්න උනා නෑ මේ ටික නෙමෙයි මෙන්න මේ ටික කියලා. කොහොමද එහෙම වුනේ? අන්න ඒක තමයි හොයලා බලලා ක්‍රියාත්මක වෙන්නට ඕනේ. අපි ආණ්ඩුවේ බලධාරීන්ට කියනවා මේවා ගැන දැන් හොයලා මේවයි ප්‍රතිඵල ටික ආවට පස්සේ ඒවට පියවර ගන්න කියලා. හරි. ඉන්නකො එතනින් එහාට අපි යමු. මෙතන දානවා පිළියන්දල කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව බලන්න සටහන. පිළියන්දලින් කොරෝනා 72ක් මුදිතා දයානන්ද ලියන්නේ. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ 95කින් ආසාදිතයන් 72 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා. වැඩි කියන්නේ ගාමිණී ලොග්ගේ අමාත්‍යවරයාගේ බෑණනුවන් වන හිටපු පළාත් සභා මන්ත්‍රී තුෂාර පෙරේරාට කොවිඩ් ආසාදිත ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍යාංශ පවසනවා කියලා පත්තරේ දාලා තියෙනවා. ලොකුගේගේ බෑණාටත් හැදිලා. ඊට පස්සේ කැස්බෑව ගත්තම කැස්බෑවෙන් දින 16ක් තුළ ආසාදිතයන් 400 දෙනෙක් බණ්ඩාරගම බිමල් ලියන.
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් දින 16ක් පමණ කාලයක් තුළදී කොවිඩ් ආසාදිතයන් 400 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කරලා තියෙනවා. මේ ආසාදිතයන් අතර රජයේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ බෑණනුවන් හා කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුද වන බව එම ප්‍රකාශකයා කිව්වා කියලායි දාලා තියෙන්නේ. මේක එහෙම දාලා තිනවා අරකේ කවුද කියලාත් එකම පත්තරේ දාලා තිබුණා. කොයි තරම්නම් ආසාදිතයන් ප්‍රමාණයක් කැස්බෑව පැත්තෙන් වාර්තා වෙනවද? අපි එහෙ ඉන්න අපේ ආදරණීය සියලුම ජනතාවට මතක් කරනවා සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න. එහෙ විතරක් නෙවෙයි රටේ කොයි තැනක හිටියත් අපි පරිස්සම ගැන මතක් කිරීම කරනවා. ඊළඟට අපි යමු තවත් කතාවකට. කැස්බෑවේ අගුළු දැමූ ග්‍රාම වසම් වැඩි හරියක පොලිස් පාලනයේ නේ සෞඛ්‍යයට දේශපාලන බලපෑම් ගැන චෝදනා. එමයි තියෙන්නේ. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දුන් ග්‍රාම සේවා වසම් 9න් බහුතරයකට පොලිස් මාර්ග බාධක හෝ පොලිස් නිලධාරීන් යොදා නොතිබීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලු පැන නැගී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියනවා. සෞඛ්‍යයට දේශපාලන බලපෑම් ගැන චෝදනා. ඇයි වෙනම පාලනයක්ද? පොඩ්ඩක් හොයන්න අර කමිටුව හරියට නිර්දේශ ටික දෙන්න දුන්නට පස්සේ ආණ්ඩුවේ බලධාරීන් මොකක්ද උනේ කියලා බලලා අවශ්‍ය පියවර අවශ්‍ය වෙලාවට අඩු නැතුව ගන්න. හරි. ඊට පස්සේ අපි යනවා දැන් ආයෙත් අද පත්තරේට. ධම්මික පැණිය ගැන. කොහොම කතාබහට ලක් වුණාද? මොන තරම්නම් ප්‍රවර්ධනයකට උත්සාහය දැරුවද? හරි අමන් පරීක්ෂණයකින් සායන පරීක්ෂණ කටයුතු සිදු කරලා සායනික පරීක්ෂණ කටයුතු ඒවයි අවසානයේදී උත්තරයක් දෙන්න ඕනේ. ධම්මික පැණිය සායනික පරීක්ෂාවෙන් අසමත් ඉන්දිකේවා විතරණ ලියයි. COVID-19 වෛරස් පාලනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් සකස් කළ පැණිය සායනික පරීක්ෂාවෙන් අසමත් වී තිබෙනවා. ධම්මික බණ්ඩාර සකස් කළ පැණිය ජනතාවට ලබා දීමට හැකියාව තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා රාජ්‍ය කමිටුවක් පත් කළා. මෙම කමිටුව විසින් අදාළ පැණිය සායනික පරීක්ෂාවට ලක් කර අදාළ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට දීලා අදාළ පැණිය COVID-19 රෝගීන්ට හෝ සාමාන්‍ය ජනතාවට ලබා දීමට සුදුසු නොවන බවට තහවුරු වී තිබෙන බව පරීක්ෂණ කණ්ඩායම නිර්දේශ කර තිබෙනවා. අනේ අම්මපා මේවා අරගෙන ගියා උන්දලට බලධාරීන්ට මතක් කරන්නේ මේ වගේ පරීක්ෂණයකින් පස්සේ නේද මේවා කරන්න ඕනේ. මේ ඇහෙනවද දැක්කද? දැන් ওই කන් දෙකටම හොඳට අසව ගන්න මේ කතන්දරය මොකද්ද කියන්නේ කියලා. ඒ අතරේ ඒකේ නිර්මාතෘවරයා තවත් උත්තර බඳිනවා. අපි යමුකෝ වැඩිදුර වාර්තාවට. COVID-19 මර්ධනය කළ හැකි බව පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ පැණිය සායනික පරීක්ෂණවලදී අසමත්ව තිබෙනවා. දේශීය වේදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරී වීරසේකර මහත්මිය පැවසුවේ එම පානය COVID-19 මර්ධනය සඳහා කිසිදු සහායක් ලබා නොදෙන බව පරීක්ෂණවලදී තහවුරු බවයි. මේක අසමත් කරන මම පිළිගන්නේ හේතුව අද දවසෙත් මගෙන් බේත් ගෙනිහිල්ලා මිනිස්සු සනීප වෙනවා. මේක කවුරු පිළිගත්තත් නැතත් මේ බේතෙන් මේ ලෙඩේ සනීප කරන්න පුළුවන් කියන එක මං කියනවා. මේකෙදි මං කියනවා තුන්වෙනි වෛරසයටත් අපි බේතක් අපිට දීලා තියෙනවා. අපි ඒක එළියට දැම්මේ නැහැ. අපි දෙවෙනි වෛරසයේ දෙවෙනි ප්‍රභේදයට තමයි අපි මේ බේත හැදුවේ. ඒකෙදි සුව වුණා නම් තුන්වෙනි එකටත් අපේ මෙහෙවරක් ගන්න. දෙන උත්තර හරි. අපි මේ කතාව එතනින් නතර කරමු. මොකද කතා කරන්න ගොඩක් වැදගත් කාරණා මේ දවස්වල තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ වෙනම කතාවක් පිළිබඳව තවත් කාරණා කීපයකට යන්න සූදානම් වෙලා තියෙන්නේ. අද මේ පිළිබඳව වාර්තාව ඉස්සෙල්ලා අපි බලලෙමු සටහන බලන්න. රත්නපුරේ මැණික් පොළවල් වැසේ සුළු වෙළඳෝ හාන්සි කියලා ධර්මප්‍රිය ලියනාරච්චි ලියන සටහන තමයි අපිට බලන්න පුළුවන්කම ලැබෙන්නේ දැන්. කොවිඩ් වසංගත තත්ත්වයේ ගම්මට්ටමින් පැතිර යාමත් සමග රත්නපුර සහ නිවිතිගල නගර කේන්ද්‍ර කර ගනිමින් පවත්වාගෙන ගිය මැණික් පොළවල් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය කටයුතු යොදා තිබෙනවා. මේ මැණික් පොළවල් ආශ්‍රිතව සිදු කරන ලද අහඹු PCR පරීක්ෂණ වලින් ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීමත් සමග මේ තීරණයට එළඹි බව ඔවුන් සඳහන් කිරීමක් කරනවා. අද දිවයින වාර්තා කරලා තියෙන්නේ රත්නපුරේ මැණික් පොළවල් වැසෙහි සුළු වෙළෙන්දෝ හාන්සි. ඒ තරක් නෙමේ සමස්ත රටේම නැවත වතාවක්
රැකියා අවදානමට ලක් වෙන කාල සීමාවකට එන්නේ. ඒ හින්දා පරිස්සම තියාගෙන රැකියා ටික රැකගෙන වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යමු. ගොඩක් දුරට ගෙදර ඉඳන් කරන්න පුළුවන් වැඩ කටයුතු ගෙදර ඉඳන් කරන්න ආයතන බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මතක් කරන්න මේක අවස්ථාව කරනවා. සමගි ජනබලවේගයේ මුජිබුර් රහමාන්ගේ චෝදනාව මේ ජනතාව අනතුරේ දාලා ආණ්ඩුව වැඩ කරන්නේ Tamanගේ වාසියට නිමල කුඩුතුවක් කොලියන්. කොවිඩ් වසංගතය පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකර ජනතාව අනතුරට හෙළීම පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් කොළඹදී සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ සමගි ජන බලවේගය. එතකොට UNPA ලේකම් රංගේ බණ්ඩාර මහලේකම් කරන කතාව මේ දැන් තියෙන්නේ. මේ ආණ්ඩුව කොරෝනාවත් විකුණාගෙන කන්න හදනවා. ඉන්දියානුවන් ලංකාවේ නිරෝධායනය කරන්න පැකේජ් හඳුන්වලා දීලා කියලායි පාලිත රංගේ බණ්ඩාර චෝදනාව එල්ල කරන්නේ. උත්තරයක් දෙන්න ආණ්ඩුවේ බලධාරීනි මේ රංගේ බණ්ඩාරගේ චෝදනාව එල්ල වෙනවා සුළුපටු චෝදනාවක් නෙවෙයි ඉන්දියානුවන් ලංකාවේ නිරෝධායනය කරන්නට පැකේජ් හඳුන්වා දීලා කියලා කතන්දරයක් වාර්තා කළා තියෙන මේකට ප්‍රතිචාරයක් දක්වන්නේ. ඒ අතර ඊයේ අර IPL නවත්වුවට පස්සේ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයන්ව ඕස්ට්‍රේලියාවට ඉන්දියාවෙන් දැන් ගුවන් ගමන් තහනම් කරලා තියෙන නිසා ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ ගැටලුවක් මතුවලා තියෙනවා. මේ හරි මාලදිවයින් නේද කොහෙද හරි යැවීම ගැන බලනවා කියලා කතාවක් දාලා තියෙනවා. මේවා ගෙන්න ගන්නවද මෙහෙම මේ මොහොතේ ඒ වගේ නිරෝධායන කටයුතු වලට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මේවට හරියමං උත්තරයක් දෙන්න ඕනේ. මොකද අපි තාම අවදානම් තැනක ඉන්නේ. ඉන්දියාවේ ප්‍රභේදයේ විකෘතිතාවයේ බරපතල වෙලා තියලා තියෙනවා. ඒක මම තව චුට්ටකින් ඔයගොල්ලොත් එක්ක වැඩි විස්තරෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මේ චෝදනාවලට ප්‍රතිචාර අවශ්‍යයි ආණ්ඩු පාර්ශ්වයේ. මව්බිම් පත්‍රය දානවා අලුත් ඇඳන් දසදහසක් සූදානම්. JT ද සිල්වා අනුරාධා හේරත් එක්කයි වාර්තාව අරන්ගෙන. ඇමතුමියගේ රුව සහිතවයි සටහන දාලා තියෙන්නේ. ඉදිරි සති දෙක තුල රෝගී ඇඳන් දසදහසක් සැපීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පෙරේදා පාර්ලිමේන්තුවේදී කියනවා. එමෙන්ම ඔක්සිජන් ටොන් 80ක ධාරිතාවක් වැඩි කිරීමටද රජයට හැකියාව පවතින බව ඇමතිවරය වැඩිදුරටත් සඳහන් කිරීමක් කළා තියෙනවා. හොඳයි මේ පෙර සූදානම අවශ්‍යයි. අපි කල්තියාම ඕක පත්තරෙන් මතක් කිරීම කළා. ආණ්ඩුව ඒ පෙර සූදානම තියාගන්න තවත් දේවල් ගන්න අනුමැතිය හිමි වුණා කියලා ඊයේ පෙරේදා පත්තර වාර්තාවල තිබුණා. හොඳයි ඒ තත්ත්වයට එක්ක පෙර සූදානම තදබල ලෙස තියාගන්න මේක ඒ සඳහා අවශ්‍යම කාලවකවානුව. ඒ අතරේ මතක් කිරීම කරන්න ඕනේ ඊයේත් මේ මතක් කිරීම කළා පරිත්‍යාගශීලීන් ආවා කියන පමාව පමණයි අපේ රටේ පරිත්‍යාගශීලීන් ඉන්නවා ඕනෑ තරම් ඒකයි වටෙන්නේ. රුධිර සංචිත පහළ ගිහින් වෙලාවක් වෙන් කරගෙන ලේ පරිත්‍යාගයට අවස්ථාව භක්ති ධර්මප්‍රියයි ලියන. මේ දිනවල රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සහ ඒට සමගාමීව පනවනු ලබන සංචරණ සීමා හේතුවෙන් ජාතික රුධිර පාරවීලයන සේවයේ සතුව පවතින රුධිර සංචිත ප්‍රමාණය පහළ ගොස් ඇති බව ජාතික රුධිර පාරවීලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කරනවා. අධ්‍යක්ෂකවරයා කියන්නේ දිනකට සාමාන්‍ය තත්ත්වය යටතේ රුධිර ඒකක 1200ක් පමණ අවශ්‍යයි. එමෙන්ම අවම වශයෙන් දිනකට රුධිර ඒකක 800ක ප්‍රමාණයක්වත් ලැබිය යුතුයි. සම්පූර්ණයෙන්ම සංචාරණ සීමා දැමුවොත් එම ප්‍රමාණය නොලැබීමට ඉඩ ඇති බව ඔහු කියනවා. එයින් හැකි සෑම පුද්ගලයෙකුම කොළඹ නාරායන්පිට ජාතික රුධිර පාරවීලන මධ්‍යස්ථානයට හෝ ප්‍රාදේශීය මට්ටමින් ඇති රුධිර පරිත්‍යාග මධ්‍යස්ථානයකට පැමිණ රුධිරය දෙන ලෙසට වෛද්‍යවරයා ඉල්ලීමක් කරනවා. එමෙන්ම ශනික ඇමතුම් මගින් ඒ සඳහා වේලාවක් වෙන් කර ගන්නා ලෙසත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියලා තියෙනවා. මම පොඩි බඩක් කියන්නද? වේලාව වෙන් කරගෙන පමණක් යන්න. දැන් මෙහෙම කිව්වම ඔබ ඊටාම ඉහළ පරිත්‍යාගශීලීන් කාට හරි ලේ නැහැ කියලා කිව්වම තමන්ගේ දුවන ලේ ටික දීලා එයාගේ ජීවිතයක් රැකගන්න ජීවිතයක් ගොඩ දාන්න සමත්කමක් දක්වන කැමැත්තක් දක්වන අතිවිශාල බහුතර පිරිසක් ජීවත් වන අනබේ භවනීය රටක් මේක. කාගේ හරි විපතකටපත් වුණාම හදවත් උණු වෙලා පිටට එන අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තියෙනවා. ඒකත් එක්ක දැන් මේ කතාව ඇහුනම නාරායන්පිට රුධිර පාරවීලයන් ළඟට ගිහිල්ලා පොද බඳින්න එපා, පෙළ ගැහිලා එක ගොඩේ ඉන්න එපා, වෙලාවක් වෙන් කරගෙන පමණක් යන්න. යන්න හැබැයි වෙලාවක් වෙන් කරගෙන. ඒක අවධාරණය කරන්නේ නැත්නම් ඔබ අවදානමකට ලක් වෙන නිසා. රුධිරය අවශ්‍යයි වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා ඒක ලබා දීමේ කටයුතු සිදු කරන්න. හරි ඊට පස්සේ අපිට දැන් යන්න පුළුවන් විදේශ වාර්තාවලට කොවිඩ් ගැන කියන්න කලින් වෙනත් ලස්සන කතාවක් කියලා ඉන්නද. මාලි රටේ කාන්තාවකට නවදරු උපතක් පිරිමි 4යි ගැහැණු 5යි. බටහිර අප්‍රිකාවට අයත්
මාලි රාජ්‍යයේ කාන්තාවක නිවුන් දරුවන් 9 දෙනෙකු ප්‍රසූත කළ බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මේ ඉතාමත් විරල සිදුවීමක් කියලා. හලිමා සිසේ නැමැති 25 හැවිරිදි මෙම කාන්තාව පිරිමි දරුවන් 9 දෙනෙකු සහ ගැහැණු දරුවන් 5 දෙනෙකු බිහි කළේ මොරොක්කෝවේ රෝහලකදී. මාලි වෛද්‍යවරුන්ගේ උපදෙස් මත දරු ප්‍රසූතිය සඳහා මොරොක්කෝ රාජ්‍ය බලා රැගෙන යාම සිදු වුණා. ඒ අය විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණ යටතේ දරු ප්‍රසූතිය කළ යුතු බැවින් ඒ සියල්ල සිදුවේ මාලි රාජ්‍යයේ තෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය මැද්දේ කියලා දාලා තියෙනවා. මේ ඉන්නේ සේනාම සුමුහුණේ ඉන්නේ අය. මාලි රටේ කාන්තාවකට නව දරු උපතක් පිරිමි 4යි ගැහැණු 5යි වාසනාවල්. හරි දැන් අපි යමු කොරෝනා පැත්තට. ඉන්දුනීසියාව කරපු වැඩක් කියන්න හදන්නේ. ඉන්දුනීසියා ඖෂධ සමාගමක් PCR නාස්කූරු යලි භාවිතයට අරන්. ඒ කියන්නේ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා භාවිතයට ගන්නා නාස්කූරු තියෙනවානේ. ඒවා හොදලා යලි භාවිතයට ගත් ඉන්දුනීසියානු රජයට ඖෂධ සමාගමක සේවකයන් 5 දෙනෙක් සහ ඒ කළමනාකරු අත්අඩංගුවට ගත්ත කියලායි පොලිසිය සඳහන් කිරීමක් කළා තියෙන්නේ. මරු බඩු ඉන්නේනේ. භාවිතයට ගන්නා ලද එම නාස්කූරු සෝදා පිරිසුදු කර ඒවා යලි පරීක්ෂණ කට්ටලවලට ඇතුළත් කිරීමටත් ඒවා පෞද්ගලික මට්ටමින් අලෙවි කිරීමටත් අත්අඩංගුවටගත් පිරිස කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා. ඊශ්‍රායල වැසියන්ට ඉන්දියාව තහනම්. ඉන්දියාව ඇතුළු රටවල් 6කට යාම ඊශ්‍රායල වැසියන්ට තහනම් කර තිබෙනවා. ඒ ඉන්දියාව ඇතුළු එම රටවල් දරුණු ලෙස COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් කියලායි දාලා තියෙන්නේ. ඉන්දියාවේ තත්ත්වය ගැන අලුත් වාර්තාව ඔයගලන්ට කියන්න ඕනේ. ආසාදිතයන් 4,12,618යි ගෙවි ගිය කාල සීමාව තුළ ඊයේ දවසේ 3,82,691යි පෙරේදා 3,55,828යි ඕකයි ඉන්දියාවේ තත්ත්වය තාම. විරාමයක් කරන් ඇවිත් පාර්ලිමේන්තු පැත්තේ යමු. විරාමයෙන් පස්සේ පාර්ලිමේන්තුව පැත්තටනේ යනවා කියලා කිව්වේ මේ පැත්තට යන්න හදන්. හැප්පිලම පටන් ගමුද? අපි නෙමේ ඒගොල්ලෝ. එකම නම දෙකට හැප්පීම. ෆීල්ඩ් මාර්ෂල් සරත්, ඇමති සරත් හැප්පෙති. සුජිත් හේවාජුලගේ ආණ්ඩුල මහික් එක්කලිය. මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර ඇති වූ බහින්බස්වීමක් නිසා මැති සභාවේ උණුසුම් තත්ත්වයක් ඊයේ පෙරවරු ඈත් වෙලා තියෙනවා. දෙන්න නිතර හැප්පෙනවා. ඊයේත් ආයෙ හැප්පීමක් ගැනයි කතාව. දෙන්නම සරත්ලා. ඒ අතරේ අපි ඊළඟට කතා කීපයකට යන්න සූදානම් වෙන්නේ. රිෂාඩ් බදුදීන් ගැන කතා කරමු. අද ඒ පිළිබඳව වාර්තා ගණනාවක් තියෙනවා. අද දිවයින පත්තරේ දාලා තියෙනවා ආරක්ෂක නිලධාරියෙකුට කොවිඩ් රිෂාඩ් ගෙනාවේ නැහැ CID පාර්ලිමේන්තුවට ලේකම්ට දන්වයි කියලා අකිත පෙරේරායි රනිල් ධර්මසේනයි ලියලා තියෙනවා. ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරියෙකු COVID-19 රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් ඊයේ සහ පෙරේදා දිනවල පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී කළ නොහැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක වෙත ලිපියකින් දැනුම් දීලා තියෙනවා. රිෂාඩ් ගැන කතා තමයි ගොඩක් මේ පාර්ලිමේන්තුවේ කතාබහට ලක්ුණේ. සෑහෙන කතාබහට වාද විවාද ගණනාවක්. එතනට ඕගොල්ලෝ ඡන්ද දීලා යවනවා රට හදනේවට මං කියන්නේ මේ දෙගොල්ලෝ ඔක්කොම අල්ලන්. ඊට පස්සේ මේ එක්කෙනෙක්ගේ කාරණාවක් එක්ක හැප්පෙන්න ගන්නවා. ඒක ගැන දුර දිග යනවා කතන්දර. එක විනාඩියකට කොච්චර මුදල් කන්දරාවක් යනවද කියලා කියන්නකෝ මේ ඔබේ සල්ලි රටේ සල්ලි. හරි එතනට යන්න කලින් නීතිපති CID අධ්‍යක්ෂකට කියපු කතාව කියමුද? රිෂාඩ් පාර්ලිමේන්තුවේ එන්න කිසිදු නීතිමය බාධාවක් නැහැ. නීතිපති CID අධ්‍යක්ෂකට දැනුම් දෙයි කියලා බුද්ධිමාල් රුබේරු ලියන්නේ. පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් පාර්ලිමේන්තු සැසිවාරවලට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපති දප්පුල දිරිවේරා රහස් පොලිසිය භාර අධ්‍යක්ෂකවරයාට ඊයේ දැනුම් දීමක් කළා තියෙනවා. ඔය දැනුම් දීම කළා එකත් එක්ක ඊයේ පාර්ලිමේන්තුවේ මේ ගැන සෑහෙන කතාබහක් ඇති වුණා. ඒකට විශේෂම හේතුව වුණා සරත් වීරසේකර කරපු ප්‍රකාශයේ ඉල්ලීම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා කිසිදු මන්ත්‍රීවරයෙකු මැති සභාවට කැඳවන්න එපා. ඔව් කතානායකගේ නිල්ුවේ දිනේෂ් සමරකෝන් වාර්තාව ලිව්වේ.
ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටින කිසිදු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වළකින ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කිරීම කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස කතානායකවරයාගෙන් කළ ඉල්ලීමත් සමග අදහස් පළ කරමිනුයි සරත් වීරසේකර ඒම කිව්වේ. එනම් බලමු දැන් අරයා ඉල්ලීම කළේ කොහොමද කියලා. ඒ කියන්නේ විපක්ෂ නායකවරයා මෙතෙන් බදුදීන් පාර්ලිමේන්තු කැඳවා අයිතිය රකින්න ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්නත් එක්කයි ලියලා තියෙන්නේ. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් පාර්ලිමේන්තුවට කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය ආරක්ෂා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කර සිටියා. ඒකත් එක්කයි විවිධ පාර්ශ්වයන් විවිධ අදහස් පළ කරන්නට ගත්තේ. ඒ අතරතුරේදී ඊයේ පාර්ලිමේන්තුවේ විශේෂත්වයක් තිබුණා. විශේෂ දසුණක් අපි දැක්කා. ඒ ජනාධිපතිවරයාගේ සපැමිණීම ඒක අද පත්තර ප්‍රධාන පිටුවලට අරගෙන තියෙනවා. ජනපති මැතිසභේටේ ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්නත් එක්කයි දිනමිනට ලියලා තියෙන්නේ. ලියලා විතරක් නෙවෙයි චාරු වාර්තාවකුත් අපිට බලන්න පුළුවන්කම තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පෙරවරු 10:05ට පමණ පාර්ලිමේන්තුවට පැමිණියා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන ద్వාරය අසලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාව ගෞරවයෙන් පිළිගැනීම සිදු වුණා කියලා වැඩිදුරටත් පත්තර වාර්තාවේ දාලා තියෙනවා. ඒ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ යෑම ගැනයි. ඊළඟට අපි හැරෙන්නේ මව්බිම් පත්තරයට. අපි නීතිපති කතාවක් දැන් කතා කළා CID අධ්‍යක්ෂකට දැනුම් දීපු කතාවක්. ඒ අතරේ මෙහෙම කතන්දරයක් මේ දාලා තියෙන්නේ. දප්පුල කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දුරේට. අද කතාව උපුටා ගන්නේ මව්බිමෙන් නීතිපති දප්පුල ද ලිවෙරා කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබ තිබෙනවා. ලිවෙරා තව නොබෝ දිනකින් නීතිපති දුරෙන් විශ්‍රාම ලැබීමට නියමිත අතර ඉන් අනතුරුව නවතන්තුර බාර ගැනීමට නියමිතයි කියලයි සඳහන් කරලා තියෙන්නේ. නොබෝ දිනකින් විශ්‍රාම යන වර්තමාන නීතිපතිවරයා ඊළඟට කැනඩා යනවා ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට. ආද මව්බිම් පත්තරේ සටහනයි ඔබ වෙනුවෙන් ඒ උපුටා ගත්තේ. හරි, ඒ අතරේ අද මව්බිම ප්‍රධාන පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාඨ එක්කලම අල්ලලා මෙන්න මෙහෙම එකක් ලියනවා. ආසියානු සංවර්ධන බැංකුව අධිපතිවරුන්ගේ මුලසුන අගමැති මහින්දට නැගියන ආසියාවට ලෝකයේ මෙහෙවීමේ වගකීමක් තියෙනවා කියලා දාලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ 54 වන වාර්ෂික මහසභා රැස්වීමේදී 2021 2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකුව අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තේරීපත් වුණා කියලා මේ සටහනේ දාලා තියෙනවා. හොඳයි, දැන් අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට යන්න සූදානම් වෙන්නේ. දැන් ජනතාවට රැකවරණය, සුවතාවය, කොවිඩ් මර්ධනය ඕනි වකවානුවක සූදානම් වෙන වෙනත් කතාවක් ගැන මේ ලංකාදීප අද ප්‍රධාන ශීර්ෂ පාඨයට දාලා තියෙන්නේ. ඡන්ද නීති සංශෝධනයේට ආණ්ඩුවේ විපක්ෂයේ 15 දෙනෙකුට වගකීම් පවරයි කියලා සුජිත් තේවාජුලිගේ අංජුල මහිකෙක් කියලියනවා. මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඊයේ පත් කරා. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විශේෂ සාකච්ඡාවට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙක් පත් කරනු ලැබ සිටිනවා කියලයි මේක තියෙන්නේ. සමාජික නාමාවලිය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළා තියෙනවා. අවංගේ නාමාවලිය කියන්නේද කවුද ඉන්නේ කියලා සමාජිකයෝ. නිමල් සිරිපාල්ද සිල්වා, පවිත්‍රා වන්‍යාරච්චි, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, අලි සබ්රි, ජීවන් තොණ්ඩමන්, අනුර කුමාර දිසානායක, රංජිත් මද්දුම් බණ්ඩාර, මනෝ ගණේෂන්, එම්.ඒ. සුමන්තිරන්, සාගර කාර්යවසම් සහ මధుර විතානගේ එම විශේෂ කාරක සභාවට පත් කරනු ලැබ ඇති සෙසු සමාජික මන්ත්‍රීවරු ඇති කියලා අද ලංකාදීප පත්තරේ මේ වාර්තාවෙම දාලා තියෙනවා. හොඳයි, මේ ලංකාදීප පත්තරේ වාර්තාවට අපි ගියේ. ඒ අතරේ ඔයගලන්ට මතක ඇති උසස් පෙළ නැතුව විදේශ උපාධිය අරන් දොස්තරකම්කම් ගැන කතා ගොඩක් කතා වුණා. ඒකට මෙරට කණ්ඩායම් විරෝධය පළ කිරීමක් සිදු කළා. මෙරට උසස් පෙළ නැතුව විදේශ රටකට ගිහිල්ලා ගන්න එක්කෙන් මෙහි ඇවිල්ලා දොස්තරකම් කිරීම ගැන දන්නවද කතාව ඊ ආවා. උසස් පෙළ නැත්නම් විදේශ උපාධිය ගත්තත්
දොස්තරකම නෑ රංජන් කස්තුරිලියන්. අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ම අසමත් සහ උසස් පෙළ විභාගයට පෙනී නොසිට කිසිවෙකුට වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය නොහැකියයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි කියන්නේ. ඒ අනුව උසස් පෙළ විභාගයේ නියමිත සුදුසුකම් නොමැති සිසුන්ට විදේශ වෛද්‍ය උපාධි ලබාගත්තද මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාවක් නැතයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්මත කරගෙන තිබෙන නව නීතියට අනුව මෙරට වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට නම් අවම වශයෙන් අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් තිබිය යුතුයි. ගොඩක් කල් කතා වුණු කාරණාවක් දැන් කරලියට පැමිණ තිබෙනවා. උසස් පෙළ නැත්නම් විදේශ උපාධිය ගත්තත් දොස්තරකම නැහැ කියලායි කියන්නේ. මම ඒක එතනින් නවත්තන්න. හරි ඊළඟට අපිට ක්‍රීඩා වාර්තා වලට යන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය. බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වෙනසක් අසුන් රණවීර ලියන්. එළඹෙන බංග්ලාදේශ එක්දින ක්‍රිකට් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නවක වේග පන්දු යවන්නන් දෙදෙනෙකු කැඳවීමට තේරීම් කමිටුව පියවරගෙන ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව අදාළ සංචාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රීරාන් ප්‍රනාන්දුට සහ බිනුර ප්‍රනාන්දුට එක්දින වරම් හිමිවීමට ඉඩ ඇති බව සමීප ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. ඔව් නවක ක්‍රීඩකයන් අත්හදා බැලීම සිදු කරන්න. අර ඒ අත්හදා බැලීමට දාපු ප්‍රවීණයෙක් ලෙස හැසිරුණු ආකාරය ඔයගොල්ලෝ දැක්කා. සුපිරි ලෙස පන්දු යැවීම් කටයුතු තමන්ගේ මංගල එක්දින තරගයම කළා. ලෝක වාර්තා බිඳහෙළුවා. ලංකා වාර්තා බිඳහෙළුවා. අප පත්තරෙනුත් කිව්වාර පහුගිය කාලේ කඩළු දවා ගන්න පුළුවන් මුරලිදරන්ලා රංගන හේරත්ලා චමින්ද වාස්ලා ලසිත් මාලිංගලා වගේ පන්දු යවන්නන් නැතිවීම අඩුවක් කියලා. ඒ අඩුව පුරව ගන්න ඕනේ අලුත් අය හොයාගෙන කොහොම හරි. IPL නැවතුවානේ. IPL කියලා කියන්නේ මෙව්වම තමයි නේ. IPL පාඩුව කෝටි 2000 පණි. ක්‍රීඩකයන් කීප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වීම සහ ඉන්දියාවේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැලකිලිට ගනිමින් අතරමඟ නවතා දැමූ ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පාඩුව ඉන්දිය රුපියල් කෝටි 2000ක් බව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටිනවා. විකාශන සහ අනුග්‍රහක මුදල් අහිමිවීමෙන් මෙම මූල්‍ය පාඩුව සිදු ඇතැයි එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා. කොහොමද පාඩුව? මේක දාන්නේ ඉන්දිය රුපියල් කෝටි 2000 පඩිනවා කියලා. ඔක ලංකාවෙන් ගන්න ගියාම IPL කිව්වම මෙව්වා තමයි කියලා මං කිව්වේ ඒකයි. ඒ අතරේ ක්‍රිකට් බුකීකරුවෝ තිදෙනෙක් මුම්බායි හෝටලයකින් අසු වෙති. ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන ඒකකයේ උපදෙස් මත බුකීකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මුම්බායි පොලිසිය පියවරගෙන තිබෙනවා කියලායි මේකේ දාලා තියෙන්නේ. නම් එක්කම දාලා තියෙනවා අත්අඩංගුවටගත් බුකීකරුවන් තිදෙනා කියලා. එක්කෙනෙක් ඉන්නවා පර්වේෂ් බෆ්නා, ආයුෂී කේසාකර් සහ චේතන් සලීචා කියලා තමයි නම් ටික දාලා තියෙන්නේ. බුකීකරුවන් ගැන කාලයකට පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක සම්බන්ධව කාරණාවක් ඇවිල්ලා තියෙනවානේ. කාටුන් පෙළයි තියෙන්නේ හරි හරියව තේනවා. බලමු විරාමයක් අරන් එවෙන්න. අද පත්තරවල කාටුන් ටික බලන වෙලාව දැන් එන්නකෝ හොඳම වෙලාවනේ. මේ දිනමින පත්තරේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. ගම්මන්පිල කියනවා ගෑස් මිල වැඩි කරන්නේ නැහැ කියලා. ඉහළ යන්න හදන ගෑස් මිල අමාරුවෙන් ගම්මන්පිල රැක ගන්න හැටි. හැබැයි ගම්මන්පිලට පේනවත් දන්නේ හාල් සීනි පරිප්පු ඉහළ යන හැටි. ඒවා අල්ලගන්න කවුරුත් නැද්ද මන්දා? දිනමිනි අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුන් එකෙන් මෙයා අල්ලගනීද? බන්දුලගෙන් අහනවා පුරවැසියා සහන මල්ල දෙකට සහන මල්ල එකට වගේ ප්‍රචාරයක් ලැබුණේ නෑ නේද සර්? විපක්ෂයේ උන්ගේ ඉරිසියාව බං. නැත්තම් උන්ට තිබුණානේ එකට වගේම බැනලා දෙකටත් ප්‍රචාරයක් දෙන්න. බැන්න නම් ප්‍රචාරේ. අන්න බැන්නේ නැති නිසා දැනුනේ නෑලු. මේක බලන්නකෝ දිවයිනේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමය දෙන්නගේ දෙබස හැම තැනම රුපියල් 1000 හොර නෝට්ටුවලු. අච්චු ගාපු අය කෙසේ වෙතත් ළඟ තිබිලා වුණොත් හිරේලු.
අපිව නම් ඕවට අල්ලන්න ලැබෙන්නේ. ඇයි? දාගේ හොර නෝට්ටුව අඳුරනු ඇති එහෙනම්. රුපියල් 1000ක් දැක්ක කාලයක් මතක නැතුව කොහොමද ළඟ තිබිලා ආවෙන්නේ? කොහොමද ඒක? ඊළඟට අද ලංකාදීපයේ සුජීවගේ විගඩම් කවිය පත්තරේ බලනවා මෛත්‍රී වගේ නේද? පූජිත හේමසිරිට චෝදනා 1728ක්. පූජිත් හක්ක පෙර ඉඳලම තිබුණු හබේ අමතක වෙන්නේ නැහැ කිසි දින ඒකදී බේ. දැක්කා නුවර පෙරහැර ළඟ නැටුම ඔබේ ඒ චෝදනාවත් එක්කල යුතුව තිබේ. පූජිත මෛත්‍රී ගැටුම ගැන නැටුම දැකලා ඒකටත් චෝදනාව දාන්න තියෙනවා කියලාලු කියන්නේ. මේ ලංකාදීපයේ තිලකගේ තුන්වංශල කවිය පාස්කුවේ ඇති වුණු මහ විපත වෙත දැක් වූ නොගැලපෙන පිළිවෙත් කරුණු මත පූජිත හේමසිරි දඬු කඳ ළඟම ඇත එනමුදු මහා මොළ කරුණම් තවම නැත. හරි මේ ඊළඟ එක තලන්ගේ අනේද කියන්නේ කවියෙන් පොඩ්ඩක් අහන්න මොකද්ද කියන්නේ කියලා. අරබන්නට යද්දි හර්ෂට සුවසැරිය දොස්තර සංගමයෙන් මතකයි කළ හිරිය. ලංකාවටම අද එය නැතිවම බැරිය කෝ දෙස්පල්ලෝ පච්ච බේගල් අතහැරිය. ඊයේත් මං ඇහුවා. ඒකත් එක්ක තලන් මේක දැක් අහන් හිටියද දන්නේ. සුවසැරිය තවත් ඒවා ගන්නවා කිව්වම අර ඒ කාලේ ඒකට විරෝධය පළ කරපු දේශපාලකයෝ කෝ කියලා. මව්බිමේ MD වීරරත්නගේ මර්සිපාල කාටුන් එක දැන් කතානායක මන්ත්‍රීවරුන්ට කියලා සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින්න කියලා. ගහ ගන්නකොටද? ගහ ගන්නකොට දන්නේ නැහැ සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින්න ඕනේ. මේ අංජනගේ කාටුන් එක දිනමිනේ. පාර්ලිමේන්තුවේ දැන් විවාද කරන්නේ දොරවල් අරගෙන. අහල පහල ගෙවල් නැති නිසා හොඳයි. ඒ කාලේ පාර්ලිමේන්තුව හදනකොට එහෙම හිතලා වෙන්නේ නැති හදන්නේ නැත්තේ. දොරවල් අරගෙනලු දැන් විවාද කරන්නේ අහල පහල ගෙවල් තිබුණා නම්. ගිනිකසේ කවියට අපි යනවා අද දිනමින පත්තරේටම. ආසන්නම ලෙඩාට ඇති දුර ටික ටික අඩු වෙනවා. කිලෝමීටරේ ඇතුලේ ලෙඩුන් ගාන වැඩි වෙනවා. දහස 100 1000 පැනලා දවසට පොසිටිව් වෙනවා. ඔය මොනවා වුණත් මාස්ක් එක නිකටේ දිලිසෙනවා. කොච්චර තිබ්බත් සමහරුන්ගේ මාස්ක් එක නිකට දිලිසෙනවලු. මේ මව්බිමේ MD වීරරත්නයේ කාටුන් එක. එකනේ දුවන් ඇවිල්ලා යාළුවට පත්තරේ පෙන්නනවා බෝතල් කීපයකුත් ඉස්සරහින් තියෙන හොඳේ සප්පායම් වෙන ගමන් ඉන්නේ. මේ මොකද තියෙන්නේ? ගෙවල් වල පාටි වටලන්න පොලිසිය සිවිල් පිට. ඒක දැකලා අරයා කියනවා තව බෝතල් ගේන්න වෙයි කියලා. ඔබට තේරුණාද මන්දා? ලංකාදීපයේ දාසාප්වලානගේ ස්වාරිස් මෙන්න. ස්වාරිස් ආනවා පොලිස් නිලදරුවෙක්ගෙන් කොරෝනා මර්ධනය කරන්න සෑර්ලගේ දායකත්වය කොහොමද කියලා. මෙන්න උත්තරේ. රාත්‍රී සමාජශාලා, සුපිරි ගණිකා නිවාස, සුපිරි සාද මසාජ් ක්ලිනික් වටලනු. මර්ධනයට ඒගොල්ලන්ගේ දායකත්වය. දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත. නෙළුම් පොකුණ කොවිඩ් වලට ගන්න කියලා රාජිත කියනවා බං. මත්තල වී ගවඩා කලා වගේද සර්? ඒමමද යන්න හදන්නේ ඒගොල්ලෝ. ඊළඟට ලංකාදීපයේ පංකජ රුවින්දගේ සරදා. ධම්මික පැණිය ෆේල්ලෝ. පුරවැසියානෝ එතකොට පවිත්‍රා සිසිර. අද පත්තරේ ජනරාණි කාටුන් එක මේ. බන්දුල රාණිට කියනවා පක්ෂ පාට ભેදයක් නැතුව කොරෝනා පරද්දන්න එකතු වෙමු කියලා. රාණි අහනවා සර් පන්ති ભેදය තිබුණාට කමක් නෑ නේද? ඊළඟට මේ අද පත්තරේ ප්‍රියන්ති පෙරේරාගේ ඩොක්ටර් අහන්න හොඳට කාටුන් එක. ගෙවල් වල තියෙන පාටි වටලන්න පොලිසිය සිවිල් පිට යනවා. එතකොට අර සෞඛ්‍ය අංශයෙන් වාහන ප්‍රදේශ අරින පොලිටික්කු වටලන්න කවුරුත් නැද්ද? අම්මපා උන්දල වටලන්න කවුරුත් නැහැ. දහන් යමු දැන් හොඳ කාටුන් ටිකක් තියෙනවා. ජයරත් වික්‍රමසිංහගේ ෆේස්බුක් දිවයිනේ. දෙන්නගේ දෙබස. මම මේ බයේ ඉන්නේ අපේ ගමත් කොවිඩ් වලට හුදකලා කරයි කියලා. අනිත් එක්කන කියනවා බය වෙන්න දෙයක් නැහැ ලොකුගේ ඉන්නවනේ. බය වෙන්න දෙයක් නැහැ එයා ඉන්නවලු. අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය. ඇරලා දෙමින් පිළියන්දල ගම්මානේ ලොකුගේ ගාමිණී සෙල්ලම දැම්මානේ PCR කර ඇවිදී නන්නානේ ඔහුටයි නිරෝධායනපති සම්මානේ. නිරෝධායනපති කවුද?
මේ තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස සම්පූර්ණයෙන්ම නිරුවත් වුණු දේශපාලඥයෙක් මා පත් කළ ජනතාව වෙනුවෙන් බුද්ධි තොරතුරු අනුව හුදකලා බව ඉවත් කළා කියලා නිරුවත වහගන්න දරන ට්‍රයි එකක් මේ. පවුනේ ඊළඟට මේක බලන්න ලංකාදීපේ දාසගේ කාටූන් එක. ලොකුගේ වගේමයි සංකේතවත් කරලා තියෙන්නේ. දොස්තර නලාව එයා මොකද්ද පාගගෙන ඉන්නේ කියලා බලන්න. නැට්ටනේ. ඊළඟට තලංගම ජයසිංහගේ පලාමල්ල. වෙන්න ලොකුගේද කොහෙද යනවා අමුඩයක් විතරයි තියෙන්නේ. සෞඛ්‍යංශ හුදකලා කලාට පළාතේ නියෝජිතයා වශයෙන් ඒවා විවෘත කරන්න මටත් අයිතියක් තියෙනවා. භාගයට හෙළුවෙන් කියන්නේ. රමේෂ් කියනවා දේශපාලන බලකපෑම් කිසිවිටකත් වෙන්නේ නැහැ කියලා කලිසමක් දෙනවා රමේෂ් ලොකුගේට අංකල් මේකවත් ඇඳගන්න කියලා. ඇඳගනීද? අපි හැමෝම ලෝකසතියේ